14 වෙනි පරිච්ඡේදය. නන්දෝ දිරිස් සහ රොසලින් පෙරටු කරගත් මංගල පෙරහැර අරඹේ පාළුවාලාගේ ගෙදර සිට අමුණ හරහා ඉන්නියර දිගේ දාවිත්ලාගේ ගේ දෙසට එන්නට විය. ගුණාදරී ගෙදර නිසා කෙටිහාමීන් අතර වී පිච්චී ගමනට පිටත් කළාය. කෙටිහාමී කඩුල්ල අසල සිට පෙරහැර දෙස බලාගෙන හිඳි. දාවිත් සහ බිරිඳ සුගුණා හාමිල්ලා ඉස්සරහින් එති. නන්නෝ දිරිස් සහ රොසලින් ජෝඩුව ඊළඟටය. පාළුවා මදුහාමී සහ උන්ගේ පවුලේ නෑදෑයෝ කිහිප දෙනෙක් පසුපසින් පෙළට එති. පිච්චී මුල්වරට රෙද්දකින් ඔසරියක් වැනි එකක් ඇඳ සිටිනු දකින කෙටිහාමීට සන්තෝෂ සිතෙයි. සේරෝම වාගේ ගැහැණු ගෙදර තිබූ අලුත්ම පන්නේ රෙදි හැට්ටා ඇඳගෙන හිඳිති. පාළුවාද ජීවිතේ මුල්වරට බැනියමක් ඇඳ හිටියේය. මංගල පෙරහැරේ පෙරමුණගෙන උපදෙස් සපයමින් කටයුතු කරන්නා රොසලින්ගේ මාමණ්ඩිය වූ නිදුක් හාමිය. ඔහු මනමාලියගේ ඇඳුම් පැළඳුම් සහ අඩුම කුඩුම සහිත වේවැල් පෙට්ටියද ඔසවාගෙනයි. දාවිත්ගේ දූලාද අලුත්ම රෙදි හැට්ටා ඇඳ කොණ්ඩේ කට්රොල් මල් ගසාගෙන හිඳිති. නන්දෝ දිරිස් ඉතා නුහුරුසේ ආර්ය සිංහල ඇඳුම ඇඳගෙන ඉන්නා අතර රොසලින්ට ඔසරිය අන්දන්නට ආ ගොඩකවැල සමරක් කුඩි මහත්තයාගේ නෝනා මහත්මියද මංගල පෙරහැරේ ගමන් කරයි. කඩුල්ල ළඟ ගැසූ ගොක්කොල තොරණ සාදා දුන්නේ සම්බුලා හාමී සමග පෙළවහක් වී බින්න බැහැපු පැන්ස හාමිය. හේ තොරණට හතරැස් හැඩයට ඉංග්‍රීසි අකුරුද එක් කර පැමිණි තිබිණි. කෙටිහාමී තොරණ සාදන වේලේ ඒ පිළිබඳ විමසූ අතර පැන්සහාමී කියා සිටියේ එහි ඇත්තේ රත්නපුර ලොකු උදවියගේ මංගල්‍ය තොරණවලට යොදන වැල්කොම් යන අකුරු බවය. ඒවා ඉතා සුබ අකුරු බව හේ තවදුරටත් කියා සිටියේය. මේ මංගල්‍ය පිළිබඳව කෙටිහාමිට ඇත්තේ නන්නෝ දිරිස් තමාගේ මුණුපුරා කියනවාට වඩා වෙනම සන්තෝෂයකි. නන්නෝ දිරිස් සහ රොසලින් ඈඳා ගමපුරා කටකතා පැතිරී යන්නට වුවදා දාවිත්ලා ඉන්නා නිසා කෙටිහාමී ඒ පිළිබඳ වැඩිපුර හොයා බැලුවේ නැත. එහෙත් පහුගිය දාක 12 කැකිල්ල ගාලේ තැනක් සෙලවෙනු අහම්බෙන් දැකගත් කෙටිහාමී ඊට ලං වූයේ කවුරුන් හෝ විසින් ඇට වූ උගුලකට ඉත්තෑවකුවත් හසු වී ඇතැයි යන සැකයෙනි. එහෙත් කැකිල්ල ගාලේ සිටියේ නන්නෝ දිරිස් සහ රොසලින්ය. කෙටිහාමී උන්ට එතනදීම අවවාද කළේ උන් බිම බලාගෙන ඉද්දීය. උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹලා දන්නවා. විශේෂයෙන් කෙල්ලේ උඹ බවලතියක්. ආසාවල් ඇති වෙනවා තමයි. ඒ උනාට සිහි කල්පනාවට ගනින් ගොයම කපන්න කලියෙන් වීපා ගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොඳට පැහැනකල් ඉන්න ඕනි. ඊට පස්සෙන් පහුයි පැහුණු ගොයම කපාගන්නේ. ඊට පස්සෙයි කැපූ ගොයම පාගලා අස්වනු එක්ක අසු කරගන්නේ. ඊට කලියෙන් කුඹුරට පැනලා දැඟලුවාම මොකෑ වෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ. මේකා ඉලන්දාරියා කොයියම්ම දේ වුණත් මේකාට අමුණු වලේ එබිලා අමුඩලේන්සෝ මිරිකලා ඒකෙන් ඉහ පිහදාගෙන ගෙදර යන්න හැකි. හැබැයි උක්කුම් කෙල්ලේ උඹට ඒක එහෙම කරන්න බෑ. නන්නෝ දිරිස් රොසලින් නිවල බිම බලාගෙනම සිටියහ. කෙටිහාමී නන්නෝ දිරිස් දෙස බලාගෙන කතා කරන්නට විය. රුව ලස්සනට තිබුණට අඬගහපු පමාවට ආපු පලියට අතපත ගාද්දී මද්දුවේ මිනිස්සු හදාපු පුළුන් කොට්ටා වගේ හිනිදුවට අතට දැන්නට බවලතියක් කියන්නේ කෙලිබඩුවක් නෙවෙයි නන්දෝ දිරිස් පුතේ. එව්වා අපට කියා දුන්නේ පුරාණේ උන්නු උතුම් මිනිස්සු. ඔය අකුල් ගැන්නිලා කරන කාරිවලින් පස්සෙන් පහුත් උඹට ඒකි ඕමනයි වගේ හැඟෙන්න ඕන. උඹට එහෙම හැඟෙනවද?
සෙමෙන් හිස ඔසවා ආතා දෙස බැලූ තරුණයා ඔව් යයි අඟවා හිස වැනීය. ආන් හරි. මං උඹලගේ මහා උන් එක්ක කතිකා කොරන්න. එසේ කී කෙටිහාමි එතනින් ඉවත්ව ගිය අතර නන්නෝදිරිස් සහ රොසලින් තම තමාගේ ගෙවල් දෙසට දිව ගියහ. මේ කටයුත්ත මෙසේ නොවුනා නම් ගමේ බොහෝ ළමිස්සියන් වාගේ රොසලින්ද අමාරුවේ වැටෙනු ඇත. ඉන්පසු ඇයට සිදුවන ඇත්තේ ජීවිත කාලය පුරා මිනිසෙකුගෙන් ගුටි කකා ජීවත් වීමටය. අද එසේ නැත. උන්ගේ වාන් මංගල්‍ය උන්ගේ චාන් මංගල්‍ය නිසා ගංගොඩෙල්ලේ කල එළි වී තිබේ. මේ කුඹුරුයාය හරහා මෙසේ මංගල පෙරහැරක් යනු දැකීමට තමා කොතරම් ආසා කළාදැයි කෙටිහාමිට කල්පනා විය. කඩුල්ල දක්වා ආ මංගල පෙරහැර කඩුල්ල පැන්න අතර නව යුවල කෙටිහාමිට දනගසා වැන්දාහ. රොසලින්ගේ පැත්තේ නෑදෑයෝද එසේම කළහ. කෙටිහාමි උන්ට සුවපත් වේවා, නිදුක් වේවා, බත බුලතින් සරුසාර වේවා ඊ කීය. පෙරහැර යාබද දාවිත්ලාගේ ගේ දෙසට ලං වෙද්දී රබන් ගසන්නට සූදානම්ව උන් බවලත් කාණ්ඩේ රබන් ගෙසීම ඇරඹූහ. සපරගමුවේ දෙමට පඳුර කපලා පලච්චි. තුන් දෙන කඳ බැඳගෙන ගමට පලච්චි. තකදොන් ගමට පලච්චි. ඒ රබන් හඬින් ගුණාදරී ගලබලයට පත්වනු ඇති බව දැනගත් කෙටිහාමි සහ පිච්චි මූණෙන් මූණ බලාගති. පිච්චි ගේ තුලට එද්දී ගුණාදරී තව තවත් ගේ මුල්ලට වෙමින් උන්නාය. ගුණාදරියේ මය අම්මේ ඒ රබන් සද්දේ මඟුලක් ගන්නකොට එහෙම තමා. බය වෙන්න එපා මය අම්මා. දැන් ඉස්සර වාගේ හිතුමනාපෙට කෝ වරෙන් මා එක්ක යන්න කියලා ගෑනු කැන්දානේ නෑ. මුලින් දෙපාර්සුවේ එක්කාසු වෙලා කතා බහ. එයින් පස්සේ තීන්දුව. එතනින් පස්සෙන් පහු කැන්දාන එනවා. රබන් ගහනවා, කනවා, බොනවා, hina වෙනවා. සුගුණ කෙල්ලගේ කුසෙන් නන්නෝදිරිස් ළමයා එළියට ගත්තා වගේ රොසලින් කෙල්ලගේ කුසෙන් නන්නෝදිරිස්ගේ ළමයිනුත් එළියට ගන්න මය අත් දෙක පින් කොරලා ඇති මය අම්මා. පිච්චි සන්තෝෂයෙන් යුතුව එසේ කිව්වේ සිය රැලිවැටුණු දෝත දෙස බලාගෙනය. ඇගේ මේ දෝත ගම්මණ්ඩිය ළමයි සිය ගණනකට මෙලොව එළිය දකින්නට වින්නඹු මෙහෙවරේ යෙදී තිබේ. ගම්මණ්ඩියේ කොයි ගෙදරක ළමයෙකු උපන්නද 3 මස පිරෙද්දී ඒ දරුවා පිච්චි අතට දී ඇයලවා ළමයාගේ නළල සිඹවාගෙන යාම වාසනාවක්සේ ගම්මුන් විසින් සලකන ලදී. මහ කුඹුගස් අස්සෙන් පෙරී ආ හැන්දෑව නන්නෝදිරිස්ලාගේ ගෙයි අලුත සුද තැබූ බිත්ති මත පතිත වේ. ඒ සුදු බිත්ති කෙටිහාමිගේ සිතේ හැම විටම ජනිත කළේ පිච්චිගේ සිරරෙදි සුදයි. බිත්ති තව තවත් හැඩ වූයේ පොල්ලතු සෙවණැලි බිත්ති මත සෙලවෙද්දීය. ඒ සෙවණැලි කියන්නට දඟලන්නේ ඉතා දිගු කතාවකි. ගුණාදරී පමණක් නොව දාවිත්ගේ කෙල්ලෝ ගෙටවී වතුර නෑ දා බින්දේ මේ පොල් ගසේ ගෙඩිය. මී පැංචියන්සේ නෙක දෑ අසමින් තමා පසුපස දුව ඇවිදි ඒ කෙල්ලන් අද වෙනත් ලෝක හරිගස්සන්නට ඉගිල ගොසිනි. ඝන අඳුරු වැහිවලාවක් විසින් ගුණාදරීගේ සිනාහඬ හංගා ගත්තා සේම උන්ගේ සිනාහඬවල්ද කාලය විසින් හංගාගෙන තිබේ. සියල්ල දැනහුන් ඒ සුළං ධාරාවෝ සෙනෙහසින් යුතුව දුර කඳු දෙසින් ඉපිද හමා ඇති. දුක් මුසු කුඹුරුයාය සහ කුඹුග්ගස් පිස පොල්ලතු සොලවා කෙටිහාමිලා අසල දැවටි ඔවුන්ගේ සුදු කෙස් අතරින් රිංගා ජීවිත සිහිල සිහිගන්නති. කුඹුරුයාය දෙස උදේ හවා බලා හිඳින්නට කෙටිහාමීට තදබල උවමනාවක් තිබුණෙන් දාවිත්ලා විසින් කඩුළු කණුවේ කැඩුණු ලී පුටුවක් ගැටගසා ඔහුට එතන වාඩි වී හිඳීමට සලසා තිබුණි.
15 වෙනි පරිච්ඡේදය. කෙටිහාමි වෙල්යායට ඉහළින් පෙනෙන මාදම්පේ වතුයාය දෙස බලා සිටියේය. ඒ කන්දේ දළු නෙලෙන දෙමළ ගෙහෙනුන් වැඩ නිමකර පෙළ ගැසී ලැයිමට යන තිච්ඡායා යාන්තමින් පෙනේ. එහෙත් ඔහුගේ කල්පනා රැහැන් සහ දැකුම් පරාස වෙල්යායෙන් පිටතට විහිදී නොයන තරමට පටු වී තිබේ. කොහොම වෙතත් ඈතක් පිළිබඳ දැකීමටත් සිතීමටත් ඔහුට උවමනාවක් නොවීය. තව මොහොතකින් කුඹුක්ගස් පෙළ නින්දට යනු ඇත. සුළං ගස් අතු මත තැන් තැන්වල නතර වී විඩා හැරීමට මඟ බලන යාමයද කෙමෙන් ලං විය. පිච්චී මැහැල්ල ගෙපිලේ ඉඳගෙන කෙටිහාමීට කෑ ගෑවාය. හීතලේ ඔතන ඉන්නැතුව ගෙට වරෙල්ලා. මේන් කෙල්ලන් දෙසරයක් කෙඳිරි ගෑවා උඹලගේ කටහඬ නැති හන්දා. කෙටිහාමී සෙමෙන් සෙමෙන් ගෙට ගොඩ වී සිනාසී දොරෙන් එබී බලා මය කෙල්ලේ ගුණාදරියේ බත් කාහන් මය අම්මා ඊ කියා ස්තෝප්පුවේ ලනු ඇඳ උඩ ඉඳගත්තේය. ඔහු උදේ පාන්දරටත් එසේය. අවදි වූ ගමන්ම ගෙට එබී ගුණාදරියේ මය කෙල්ලේ ඊ කියා සිනාසී සෙමෙන් සෙමෙන් කඩුල්ල ළඟට ගොස් වාඩි වී කුඹුරු යාය දෙස බලා හිඳින්නට පටන් ගනී. ඒ පමාවෙන්ම නන්නෝ දිරිස්ලාගේ පුංචිම එකා වූ තිලකරත්න දුවගෙන විත් කෙටිහාමිගේ ඔඩොක්කුවට පනී. කෙටිහාමි මහල්ලා සිය මීපුණු පුරා ඔඩොක්කුවේ හිඳුවාගෙන සුළං අමතා කවි කියන්නට වෙයි. ඔහුට දැන් 90 පැන ඇති බැව් ගංගොඩැල්ලේ පැරණියෝ කියති. වරෙන් වරෙන් සුළංනේ සුළං සුළං වරෙන්නේ. මෙවේලෙද වෙල් තීරයේ දොළ දෙපස වූ මහ කුඹුක්ගස් පිස සුළඟක් ආවේය. ගොයම් කපා පැතපාගන දිනයක් වූ හේතුවෙන් ඒ සුළඟේ වෙනදාට වඩා කාටුව පුසුඹ පිරී තිබිණි. තමන්ගේ කුඹුරේ සේම තවත් කුඹුරු දෙක තුනකම ගොවීන් ගොයම් පාගා අවසන ලී අට්ටාල මත නැගී බැත හුළඟට අල්ලනු පෙනේ. කෙටිහාමිගේ කවි තාලවලට සුළං තව තවත් දඟකාර වනවා මෙනි. අහස් පසුබිම ලා රත් පැහැ ගනිද්දී කොක්කු ඒ ඔස්සේ ඉගිල යන්නට පටන් ගත්හ. සුළඟට අල්ලන ලද බැත මළුවලට පිර වූ ගොවි පිරිස්ද ඒවා පාවරේම තබා මැඩුවන් වලින් වසා දමා අමුණු දෙසින් ගොඩ වී ගෙවල් මණ්ඩියට යෑමට වූහ. රාත්‍රී පාවර මුරකල කීප දෙනෙකු උදේ අවදි වී සීතලේ හැකිලී තාවකාලික මැඩුවන් පැල් අසල ගිනි තපිනු පෙනේ. සුපුරුදු සේ සුළං රැල්ලක් අවුත් කුඹුක්ගස් ඇහැරවා ඒ අවට ගැවසුනේය. කෙටිහාමි පුංචි මීපුණුපුරු සිහිවී දාවිත්ලාගේ ගේ දිහා බැලුවේය. තිලකරත්නට වැඩිමහලු වූ පිරිමි ළමයා සිරිනයන සහ ගැහැණු ළමයා සීලවතී ගල්ලෑලිද අතින්ගෙන අකුරු ලිවීමට ඉස්කෝලේ යාමට සූදානම් වී කිරි ආතේ අපි යනවෝ ඊ කියාගෙන කෑගසමින් දිව ගියහ. ඒ සමගම පුංචි තිලකරත්න බකල ගහගෙන දුවගෙන විත් මහල්ලාගේ ඔඩොක්කුවට පැන්නේය. මහල්ලාගේ සිත සන්තෝෂයෙන් පිරී ගියේය. මේන් බලාපියෝ සුළං මලේ අපේ පුංචා ඔඩොක්කුවට ආවෝ. පාන්දරම කෙසෙල් කැන් රැගෙන ගොඩක වෙල පොලට ගිය දාවිත් සහ බිරිඳ සුගුණ හාමිල්ලා ගේ දෙසට එනු පෙනින. අලුත්ම කවි කොළයක් සහ පුංචි කඩදාසි මුලක් රැගත් දාවිත් කඩුල ළඟට ආවේය. මේන් අප්පුච්චේ පනාමුරේ ඇත්රාජාට වෙඩි තියාපු එක ගැන කවි කොළයක් අච්චු ගහලා පුරසිද්ධ කොරලා. කවි කොළ කාරයා කවි කී හැටියට පොලේ උන්නු හැමෝගෙම ඇස්වලට කඳුළු පිරුණා. ළමයි ඉස්කෝලේ ඉඳලා ආවාම උන්ට කියලා කියවා ගනිල්ලාකෝ. ඔහු කවි කොළේ පියාගේ අතට දුන්නේය. කෙටිහාමි සිනාසී කොළය දිගහැර බැලුවේය. එහි අකුරු සමග අඳින ලද ඇත්රාජයාගේ පින්තූරයක්ද විය.
ඔහුගේ සිත බොහෝ දුර ගමන් කරන්නට ගත් උත්සාහයක් මතුවී මැකී ගියේය. කුවින් ලකුණ දරන ලොසින්ජර මුල දාවිත් තිලකරත්න අත තැබීය. මේ මං උඹට ලොසින්ජර ගෙනාවා. කිරියාතාටත් දීලා කාහන්. ළමයා ඉතා ආසාවෙන් එයගෙන කන ගමන් කෙටිහාමිටද එකක් කෑව්වේය. කොළඹ මහ කලබලලු. කාණ්ඩ ගැහිලා රණ්ඩු සරුවල් කොරගන්නවාලු. ඇහිල්ලක් බැලිල්ලක් නෑ. පොලෝසියෙන් ආගමන් වෙඩි තියනවාලු බුරුත පිටින් මිය දැන්න. ඔය අපේ පුංචි උන්ට ඉස්කෝලෙත් දෙන දවල් කෑම පතත් නවත්තාවිලු. අපිටත් ඉතුරු වෙන වී ටික හොඳටම මදි ඊළඟ යල එනකන් කන්න. නන්නෝ දිරිස්ගේ කල්පනාව කට්ටන්ගේ පතල් වැඩට යන්න. අනේ මන් දන්නේ ඉස්සරහට ජීවත් වෙන එක අමාරු වෙයි කියලා තමයි කඩේ ළඟ මිනිස්සු කතා වුනේ. එසේ කී දාවිත් කුඹුර දෙසට ගියේය. කෙටිහාමි ඒ පිළිබඳ කල්පනා කරන්නට ගියේ නැත. ගමෙන් පිටත දුර ලෝකවල නිතර කෝලාහල ඇතිවන වග ඔහු අසා ඇති බවක් මතකයේ තිබේ. කෙටිහාමි මහල්ලා කුඹුර දෙස බැලුවේය. මොහොතකින් පාවරට එකතුණු ගොවීන් වීගෝනි කරතියාගෙන පෙළ සැදී අමුණ දෙසින් ගොඩ වී වලව්ව දෙසට යනු පෙනින. ඔහු නිහඬවම බලාගෙන සිටියේය. එය දැන් පරම්පරා කිහිපයකට විහිදී ගිය කාර්යකි. අවුරුදු වලින් මැන බලන්නේ නම් අවුරුදු 60-70ක අතීතයකි. ගොයම් වැඩෙන්නේ, පැසෙන්නේ, සෙලවෙන්නේ දරු මුණුපුරන් වාගේය. කාටුව පුසුඹ ඉතිරි කර ඒ වී මළුවල පිරි යාය මඟහැර යන සෑම මොහොතකම නොකියා කියන්නේ බුදුහාමුදුරන් දෙසූ සියල්ලෙහිම ඇති අනිත්‍යතාවම නොවේදැයි ඔහු කල්පනා කළේය. ඔහුගේ දෑස් තෙත්වී පිරි එක ලොකු කඳුළු බින්දුවක් ඇසෙන් පිටාර ගලා ඔඩොක්කුවේ හුරතල් වෙමින් උන් තිලකරත්නගේ වම් පිටි අත්ල මතට වැටිනි. පොඩි එකා ඉස්සී කිරි ආතාගේ මුහුණ දෙස බැලුවේය. ඇයි කිලි ආතේ අඳන්නේ? මහල්ලා කිසිත් කීවේ නැත. ඔහුගේ මුහුණේ මහලු රැලි රේඛා හැඟීම් සමග පිරී මතුවූයේ හරියටම කුඹුරේ නියර රටා මෙන්ය. ළමයා ඇසූ පැනයට නිසි පිළිතුරු ඒ රැළිය රටා අතර පිරී තිබිණි. නොදරුවා ඒ රැලි රටා අත ගෑවේය. කිලි ආතේ තව කඳුළු එකක් දාන්නකෝ. ළමයා සිය දකුණු අතේ පිටි අල්ලද පෑවේය. මහල්ලා ඒ පුංචි අතගෙන සිම්බේය. ඔහු යලි සුළං අමතා කියන කවි කීමට පටන් ගති. හුළං මලේ අපේ පුංචාට බලන්න වරෙන්නේ. වරෙන් වරෙන් සුලන්නේ. කුඹුක් අතු සෙලවෙනා තැනක් දැක තිලකරත්න සතුටින් ඉපිලෙන්නට විය. රාත්‍රී කිහිපයකම එළිවෙන යාමේ දිගින් දිගටම උලමා කෑගෑවේය. කෙටිහාමි ගෙපිලේ වූ තමා නිදන ලනු ඇඳෙන් නැගිට ගෙට කරපවා බැලුවේය. පිච්චි ශාන්තවත්සේ නින්දේය. ගුණාදරී සුපුරුදු සේගේ මුල්ලේ ගුලි වී නිදයි. කෙටිහාමි සෙමෙන් මිදුලට බැස කඩුල්ල අසලට ආවේය. කුඹුක් ගස්ද තද නින්දේය. උලමා දිගටම හඬයි. නිසසල වූ ඉපනැලි යාය දකින කල ඔහුගේ පපුවට යළිත් ඒ මහා බරැති නාඳුනන හැඟීම දැනුනේය. උලමාගේ මේ ලතෝනිය නිසා ඒ හැඟීමට සංසාරික දුක්මුසු බවක් එක්කාසු වී තිබිණි. ඔහු සිහින් හඬින් දුර ඈතට කතා කළේය. කටවහගෙන බුද්ධියාගං උලමහාමියේ අපේ හිත් කලබල නොකර. කොයියම්ම විදියේ ආරෝවක්වත් කිසිමදාක අපි උඹලයි අතර තිබුණේ නෑනේ. හා කටවාගෙන බුදියගං ගොයියෝ. එසේ කී කෙටිහාමි කඩුල ළඟින් කුඹුරට බැස
යාපද කුරුළුළු ලියද්දේ නියරක් මත හිඳගත්තේය. 16 වෙනි පරිච්ඡේදය. ආන් බලාපල්ලා සුදු පාටින් ඇඳගත්තු මිනිස්සු 6-7 දෙනෙක් ගෙයි මුළුවල ඉඳගෙන මට අත වනනවානේ. අර ආන් බලාපල්ලා. ඉතින් මං කොහොමද ඒ මිනිස්සු එක්කලා යන්නේ? අර සුදු ජටාවක් බැඳගත්තු මිනිහා ටිකක් කේන්තියෙන් වාගේ අත වනනවා. පිං පිරුණු උදවිය සුදුම සුදු පාට වස්ත්‍ර ඇඳගෙන කිරි වැදුණු මඩ තවාලු ගොයම වාගේ පුසඹකුත් දැනෙනවා. සමන් දෙවි හාමුදුරුවනේ. බත් මුට්ටිය ඉස්සෙල්ලාම වහුන් අරිනකොට දැනෙන පුසඹ වාගේ එකක්. ඔය ආන් සේරෝම එක වංගේ අත වනනවා. අවුරුදු 80කටත් වඩා කාලයක් ආයු වළඳා පිච්චි මිය පරලොව ගියාය. මිය යෑමට දවස් 3-4කට කලින් සිටි ඇය දිගින් දිගටම දෙඩෙව්වාය. කෙටිහාමි පිච්චි ළඟටම වී ඉඳගෙන සිටියේය. පෙර දින පාන්දර ජාමේ හයියෙන් හුස්ම ඉහළ පහළ ගත් ඇය එකවර ගතට වීරියගෙන ඒ අවසන් හුස්ම පිට කළාය. කෙටිහාමි දෙතොල් තද කරගෙන හඬන්නට වූ අතර ඒ සද්දය ඇසී දාවිත්ලා අඬාගෙන ආහ. ගුණාදරීට වෙනසක් වැටහී තිබිණි. ඇය තව තවත් ගේ මුල්ලට වූවාය. මල ගෙදරට සෙනඟ පැමිණෙද්දී ඉන් ගුණාදරී කලබලයටත් බියටත් පත්වන නිසා දේහය තබනු ලැබුවේ දාවිත්ලාගේ ගෙදරය. වඩු වැඩ දන්නා පැන්සහාමි ලුණු මිදෙල්ල පිට පළු ලෑලිවලින් පෙට්ටිය තැනුවේය. කෙටිහාමි වරින් වර පිච්චිගේ දේහය ළඟට ගියේය. හිස අත ගෑවේය. මිනියේ කටයුතු කළ මිනිසුන් සුදු පිරුවටවලින් ඔසරියක් අන්දවා තිබේ. පිච්චි ඉතා හොඳ තැනක ඉපදී ඇතැයි කෙටිහාමි කල්පනා කළේය. බොහෝ දුර ගෙවාගෙන උත් මහා වනමූකලානේ තමා සමග දිවි ඇරඹූ ගැහැණිය අද බොහෝ දේ කොට නික්ම ගොස්ය. මේ වෙල්යාය ගේ දොර පටන් සිය පරම්පරාවේ අවසාන පුරුක. පුංචි තිලකරත්න දක්වා වූ සෑම සම්පත්තියක්ම පිච්චි නම් වූ ඒ වටිනා ගැහැණිය නිසා නොවේදයි කෙටිහාමිට කල්පනා විය. පිච්චි උතුම් ගැහැණියකි. පළමු දරුවා ලබන්නට අප්‍රමාණ දුකක් විඳි ඇය ඉන් පසුව ගැහැණු සිය ගණනකට වින්නබු අම්මා වූවාය. ඇය රැස්කරගත් පින් සුළුපටු නොවේ. පිච්චි කිරියම්මගේ මිනිය වටේ තියන්න අරලියා මල් කඩාගෙන එන්න අපි යනවෝ. එසේ කෑගසමින් දිව යන්නේ නන්නෝදෙරිස්ගේ දුවවන සීලවතී සහ ඇගේ වයසේ තවත් ළමයි කිහිප දෙනෙකි. තිලකරත්නද බකල් සෙමින් දිව ගොස් උන් හා එකතු විය. උන් දිව යන්නේ අමුණ අසල වූ අරලියා ගහ ළඟටය. ගසට නැගී පිරිමි ළමයෙකු මල් කඩනු පෙනේ. නොසැලී විරාජමාන වුවද ජීවිතය තුළ කිසිදාක හරියාකාර පිළිතුරක් නොදුන් නමුත් මේ ගම්මානයට පපුව බඳ වූ කුඹුරු යාය හේ අද බෙහෙවින් නිසල්මන්ය. පිච්චි මෙලව හැරගිය නිසා කුඹුරු යාය පසුවන්නේ සාංකාවෙන්ය. පිච්චි අතින් මඩ එක්කාසු කර නියර තැනූ ඒ පළමු ලියද්ද දැන් ඒ කුරුල්ලන්ට වී ඉතිරි කර තබන කුරුළු ලියද්දයි. ඒ පින්ද පිච්චිටය. ළමයි අරලියා මල් කඩාගෙන උත් පිච්චි උන් ලී පෙට්ටිය වටා සරසද්දී කෙටිහාමිද ඊට එක් වූයේය. වෙල්යායෙන් ආ සුළංවල පුංචි කොටසක් ගෙට උත් පිච්චිහාමිගේ හිස අද්දර දැල්වූ පොල්තෙල් පහන් දැල්ල සෙලවූවේය. කෙටිහාමි අසල පුටුවක ඉඳගෙන පහන් දැල්ල අතකින් ආවරණය කළේය. ඒ බලා උන් පුංචි තිලකරත්න තම පුංචි බසින් තුලං මලේ හිමින් හිමින් වලෙන්නේ ඊ කීය. කෙටිහාමි ඔහු උකුලට ගත්තේය. දැන් මේ හුලං වල උඹලා ඒ කිරියම්මාගේ අන්තිම හුස්ම පංගුවක් තියනවා පැංචෝ. මීළඟ පරිච්ඡේදයෙන් හමු වෙමු. සුබ දවසක්.